ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේලාගෙන් අවසරයි වේදිකාවේ ඉන්න ජාතික බලවේග නියෝජනය කරමින් මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න අපේ අරුණ මොනිස් සහෝදරයාගෙන ඒ වගේම රත්නපුර දිස්ත්‍රික්කයේ ජාතික විද්වත් සංවිධාන සභාපති වෛද්‍ය තුෂාර ජයසූරිය සහෝදරයා ඇතුළු ජාතික විද්වත් සංවිධාන නියෝජනය කරන සහෝදරවරුන්ගේ විශේෂයෙන් එළඹෙන මහමැතිවරණයේදී මේ රත්නපුර දිස්ත්‍රික්කයේ අපේ කණ්ඩායමට නායකත්වය සපයන සාන්ත පද්ම කුමාර සහෝදරයා ඇතුළු අපේ පුස්පේ සහෝදරයා ආරි සහෝදරයා ඇතුළු සියලු දෙනාගේම අවසරයි සහභාගී වෙන ආදරණීය අම්මලා තාත්තලා සහෝදර සහෝදරිය ඔබ හැමගේම අවසරයි. දැන් වෙලාව 6ත් පහුවෙලා. එහෙම නේද? අපි කීයට ඉවර කරමු? කීයට වගේ? ඒ දෙක දුර බැහැරත් යන්න තියෙන නිසා අපි ගොඩාක් කාලයක් ගන්න නැතුව මම හිතනවා නේද? 7ට කලින් හොඳයි නේද? හරි 7ට කලින් ඉවර කරමු. හොඳයි නේද? right. එතකොට අපි දන්නවා පිට මාස 3කට කලින් අපේ රටේ ජනාධිපතිවරණයක් පැවැත්වුවා. ඒ ජනාධිපතිවරණදී මේ රටේ ජනතාව අපේ රට ගොඩනැගීම සඳහා විශාල බලාපොරොත්තු විශාල අපේක්ෂාවන් සහිතව නව පාලකයෙක් සහ නව පාලනයක් ගෙනාවා. එහෙමනේ නේද? දැන් එම පාලනයට මාස 3කට වඩා වැඩි කාලයක් ගත වෙලා තිබෙනවා. මේ පාලන කාලය ඇතුළත අද ඔප්පු කරමින් තිබෙන්නේ කුමක්ද? එම පාලනය පැරණි පන්නේම පාලනයක් බව අපි ඇස් ඉදිරිපිට දැන් ඔප්පු කරලා ඉවරයි. ඇත්තම ගත්තොත් ඒවා පරණ පාලනම තමයි. අලුත් දේවල් නෙවෙයි. දැන් ඔයගොල්ලෝ දන්නවා අපිට මතක මෑත ඉතිහාසයේ 94ට ගියොත් 94 චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ඇමති නිමල් සිරිපාල. ඊට පස්සේ මහින්දගේ ආණ්ඩුවේ ඇමති නිමල් සිරිපාල. ඊළඟ UNP ආණ්ඩුවේ රනිල්ගේ ආණ්ඩුවේ ඇමති නිමල් සිරිපාල. දැන් ආණ්ඩුවේ ඇමති නිමල් සිරිපාල. එහෙම නේද? අලුත් ජෝන්සන් විරත්න චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙත් ඇමති. හරිද? මහින්දගේ ආණ්ඩුවෙත් ඇමති. හරිද? රනිල්ගේ ආණ්ඩුවෙත් ඇමති. මේ ආණ්ඩුවෙත් ඇමති. එහෙම නේද? අලුත් මහින්ද අමරවීර චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙත් ඇමති. මහින්දගේ ආණ්ඩුවෙත් ඇමති. රනිල්ගේ ආණ්ඩුවෙත් ඇමති. මේ ආණ්ඩුවෙත් ඇමති. දුමින්ද දිසානායක තාත්තා චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ඇමති. දුමින්ද මහින්දගේ ආණ්ඩුවේ ඇමති. ආය රනිල්ගේ ආණ්ඩුවේ ඇමති. ආය දැන් ඇමති. එහෙමනේ. සුසිල් ප්‍රේමජයන්ත චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ඇමති. මහින්දගේ ආණ්ඩුවේ ඇමති. රනිල්ගේ ආණ්ඩුවේ ඇමති. දැන් ආණ්ඩුවෙත් ඇමති. නේද? අලුත් මේවා. අනුර යාපා චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙත් ඇමති. මහින්දගේ ආණ්ඩුවෙත් ඇමති. රනිල්ගේ ආණ්ඩුවෙත් ඇමති. දැන් ආණ්ඩුවෙත් ඇමති. අලුත් නෑ. අමනුකම එම. හරිද? ඒ නිසා අඩුම තරමේ දැන් හැදෙන ආණ්ඩු මූණු වලින්වත් අලුත් නෑ. පරණම ආණ්ඩු. ඒ නිසා මොකද වෙලා තිබෙන්නේ? මාස 3ක් යනකොට ඒ ආණ්ඩුව පිළිබඳ තිබුණු බලාපොරොත්තු විශ්වාසයන් විශාල ලෙස ජනතාවගෙන් බිඳ වැටලා තිබෙනවා නැද්ද? දැන් ආණ්ඩුවට නොවැම්බර් මාසයේ තිබුණු ප්‍රසාදය දෙසැම්බර් මාස වෙනකොට අඩු වුණාද වැඩි වුණාද? මොකද කියන්නේ? අඩු. දෙසැම්බර් මාසයේ තියෙන ප්‍රසාදය ජනවාරි වෙනකොට අඩු. පෙබරවාරි වෙනකොට
තවත් අඩු. එහෙමනේ. එන්න ප්‍රසාදය අඩු වෙමින් තිබෙනවා. දැන් ආණ්ඩුව සැලසුම් කරලා තියෙන මොකටද? දැන් ආණ්ඩුව සැලසුම් කරලා තිබෙන්නේ ප්‍රසාදය තවත් වහින්න කලින් ඉක්මනින්ම ඡන්දෙ තියන්න ඕන කියලා. මහා ඡන්දෙ තියන්න ඕන කියලා. මොකද පාර්ලිමේන්තු මැතිවරණ තිබේ 2015 අගෝස්තු මාසයේ. මේ පාර්ලිමේන්තුව පිහිටෙව්වේ 2015 සැප්තැම්බර් 2. එනිසා මේ පාර්ලිමේන්තුව වළංගුයි මේ අවුරුද්දේ සැප්තැම්බර් 2 දක්වා. එහෙනම් ඡන්දෙන්න ඕන කවද්ද? සැප්තැම්බර් 2 පාර්ලිමේන්තුව විසිරුව හැරලා සැප්තැම්බර් මැද නාම යෝජනා කැඳවලා ඔක්තෝබර් මාසේ ප්‍රචාරක වැඩ කරලා නොවැම්බර් මාසේ ඡන්දෙ ඉන්න ඕන. හරිනම් මේ පාර්ලිමේන්තු ඡන්දෙ ඉන්න ඕන නොවැම්බර් මාසේ මුල. එහෙනම් මේ මාර්තු මාසේ දෙවෙනිදා මොකද්ද වෙන්න යන්නේ? මාර්තු මාසේ දෙවෙනිදා පාර්ලිමේන්තු කාලය අවසන් වෙනව නෙමෙයි. පාර්ලිමේන්තු විසිරුවේ හැරීමේ බලය ජනාධිපතිට එනවා. තේරුණාද? දැන් පාර්ලිමේන්තු මේ කාලේ පාර්ලිමේන්තු විසිරුවේ හැරීමේ බලය ජනාධිපතිට නෑ. මාර්තු දෙවෙනිදා වෙනකොට මොකද වෙන්නේ? විසිරුවේ හැරීමේ බලය ජනාධිපතිට එනවා. මොනව කරයි? සැප්තැම්බර් වකන් ඉදීද? නෑ, අනිවාර්යෙන් මාර්තු 2 රැය පාර්ලිමේන්තු විසිරුවාරින්. ඕනනම් දවස් දෙකක් එහෙට මෙහෙට වෙන්න පුළුවන්. සුමන දාස මොනවා හරි කිව්වා. නැත්තම් සුවර්. දැන් සමහර ආරංචින 5 වගේ කියනවා. නැකත් හොඳ නෑ කියලා. කොහොමත් මාර්තු 2 විසිරුවාරින බොහෝ දුරට. විසිරුවාරුවොත් අප්‍රේල් 25 ඡන්දෙ දෙනවා. දැන් ආණ්ඩුවට තමන් දෙන ලද පොරොන්දු එකගතාවය සියල්ල ඉටු කරලා නොවැම්බර් මාසේ ඡන්දෙට යන්න තියද්දී ඇයි මාර්තු මාසේ ඡන්දෙට යන්නේ? ඇයි? අරක නොවැම්බර් වලට වඩා දෙසැම්බර් අප්සෙට්, දෙසැම්බර් වලට වඩා ජනවාරි වෙනකොට අප්සෙට්, ජනවාරි වලට වඩා පෙබරවාරි වෙනකොට අප්සෙට්, සැප්තැම්බර් වෙනකොට ඡන්දයක් කරන්න හම්බෙන්නේ. ඒ නිසා දන්නවා ජනතාවටත් වඩා හොඳට දන්නවා ආණ්ඩුව මොකද වෙන්නේ? පහු වෙනකොට වැඩි කොහො වෙනවා. ඒ නිසා තමයි ආණ්ඩුව සැලසුම් කරලා තිබෙන්නේ ඉතා ඉක්මනින්ම ඡන්දෙ තියන්න. පාර්ලිමේන්තු විසිරුවා හැරීම සඳහා ජනාධිපතිවරයාට බලයෙන් පළමු වෙලාවෙම ආණ්ඩුව ඡන්දෙ තියෙනවා. හරිනේ. ඒකෙන්ම කියන්නේ මොකක්ද ආණ්ඩුවට ඉස්සරහට යන්න තත්ත්වය හොඳ නැති බව. කොහොමද හොඳ වෙන්නේ? දැන් ඕගලන්ට මතක ඇති වාසුදේව නානායක්කාර ජල සම්පාදන ඇමතිවරයා හැටියට වාඩි වෙනකොටම කිව්වා මොකද්ද? මොකද කිව්වේ? ජල බිල වැඩි කරන්න වෙයි කිව්වා. කැබිනට් මණ්ඩලේ කතා වුණා ඡන්දේ පහුවෙලා වැඩි කරමු කියලා. තේරුණාද? දැන් ජල බිල වැඩි කරන්න ඕන. ඒතර ඒක සැප්තැම්බර් වෙනකන් තියන්න ඉන්න බෑ. ඒ නිසා මොකද කරන්නේ? අප්‍රේල් වල ඡන්දේ තියලා ජල බිල වැඩි කරනවා. ඊළඟ විදුලි බිල. දැන් ලොකු ප්‍රශ්නයක්. මේක ගැන ටිකක් පැහැදිලි කරන්න. විදුලි බල මණ්ඩලය විදුලි බල ඇමති මහින්ද අමරවීර කිව්වා මේ අවුරුද්ද වෙනකොට පාඩුව බිලියන 100යි කිව්වා. රුපියල් කෝටි 10,000යි කිව්වා. විදුලි බල මණ්ඩලයෙන් මෙතරම් අලාභයක් ලබන්න හේතුව මොකක්ද? අපි අවස්ථා ගණනාවකදී විදුලි බල මණ්ඩලයේ කෝප් සභාව අමුවට කැඳවලා මෙවැනි විශාල පාඩුවක් ලබන්න විදුලි බල මණ්ඩලය මුහුණ දී තිබෙන කරුණු මොනවද කියලා හෙව්වා. හොයනකොට ප්‍රධානම හේතුව තමයි ශනික මිලදී ගැනීම. ඒ කියන්නේ අද කියනවා තවත් දවස් 3කින් විදුලිය කපන්න වෙනවා. එනිසා කොහොම හරි විදුලිය ගන්න ඕන කියනවා. තේරුණාද? විදුලි බල මණ්ඩලයේ ජනන සැලැස්මක් හදලා තිබෙනවා. ඒ අනුව ඒගොල්ලෝ දිගු කාල ලෙස දන්නවා විදුලි හිගයක් එන බව. හැබැයි මේ විදුලි හිගය
කට ළඟට එනකම් උත්තර හොයන්නේ. උත්තර හොයන්නේ නැතුව ඉඳලා මොකද කරන්නේ? තව දවස් දෙකකින් විදුලිය කපනවා කියලා තීන්දුවක් එනවා. එනකොට මොකද කරන්නේ? කීයක් හරි දීලා කමක් නැහැ. පෞද්ගලික ගණ්ඩ හදනවා. ඒතර කමිෂන් එක ලොකුයි. අදත් මේක කරන්න හදන්නේ. අද මහින්දානන්ද අලුත්ගමගේ මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවලා කිව්වා විදුලිය පෞද්ගලිකංශෙන් ශනික මිලදී ගැනීම මරා ගන්නවා කිව්වා. අරක. ඒතර මොකද වෙන්නේ? විශාල අධික මිලකට විදුලිය මිලදී ගන්න වෙනවා. ඒ අධික මිලෙන් ලැබෙන කොමිෂන් නේද කොමිස් ඒ කණ්ඩායම් හරහා බෙදෙනවා. ඒගොල්ලන්ගේ ඡන්ද ව්‍යාපාර වලට එන්නේ සල්ලි. ඒවා තමයි අපේ බිලට එකතු වෙන්නේ. මතකද බලන්න. ඒ නිසා මහින්ද අමරවීර කියනකොට විදුලි බල මණ්ඩලයට කෝටි 10000ක පාඩුවක් වෙනවා කියන. මහින්ද අමරවීර කියනවා මහින්ද අමරවීර කියනකොට කෝටි 10000ක පාඩුවක් වෙනවා කියලා මහින්දානන්ද කියනවා ශනික මිලදී ගන්නවා කියන. සල්ලි කොහෙන්ද කියලා අහනකොට නෑ ආණ්ඩුවට සල්ලි තියනවා කියන. මහින්ද මහත්තයා කියනවා සල්ලි නෑ කියන. මොකද මේ පරස්පරයි. ඒ නිසා නැවත විදුලි මිලදී ගැනීම හරහා විශාල කොමිස් මුදල් සැරිසරන තත්ත්වයක් මතුවී තිබෙනවා. එහෙනම් මේ බර මොකද වෙන්නේ? මේ බර අනිවාර්යෙන් විදුලි බිල වැඩි කිරීම හරහා ජනතාව පිටට දානවා. හැබැයි ටිකක් කල් ගන්නවා. මොකටද? ඡන්දේ පව් වෙනකම්. තේරුණාද? ඒ නිසා මේ තියෙන තත්ත්වයටත් වඩා අසීරු තත්ත්වයක් තමයි ඡන්දෙන් පස්සේ ඉන්නේ. ඒ නිසා අපි අද මේ සමුළුව පවත්වන්නේ විශේෂයෙන්ම ආණ්ඩුව සූදානම් වෙලා තිබෙනවා නම් මාර්තු මාසේ 2 වෙනිදා පාර්ලිමේන්තුව ඉසුරු හැරලා අප්‍රේල් මාසේ 25 වෙනිදා ඡන්දේ පවත්වන්න. අපි එන ඕනෑම වෙලාවක මහමැතිවරට සූදානම් රත්නපුරේ අපේ බලවේගය ඒ ජයග්‍රහණය කිරීම සඳහා මැදිහත් වෙන සූදානම් කියන පණිවිඩය දෙන්න තමයි අපි මේ සමුළුව කැඳවන්නේ. එයි අපිට දේශපාලන ඉතාමත් හොඳ අවස්ථාවක් මතුවලා තිබෙනවා. මේ ආණ්ඩුව බලයට පත් කරගන්නකොට ප්‍රධාන දේශපාලන කතා කීපයක්. ඒක කිව්වා ආර්ථිකය විනාශ කරලා තිබෙන්නේ ආර්ථිකය ගොඩ ගන්නවා. දේශපාලන කතා දේශපාලන ලයින් දෙක කිව්වා. මුස්ලිම් ආක්‍රමණයක් තියෙනවා සිංහල ජනතාව විනාශ වෙමින් යන්නේ. ජාතිය අනතුරේ. ජාතිය බේරගන්න මේ ආණ්ඩුව හදනවා. තුන්වෙනි කරුණ කිව්වා ඇමරිකානු ඉන්දියානු ආර්ථික සහ යුද සැලසුම් වල වමනාවට තමයි පැවති ආණ්ඩුව කටයුතු කරමින් තිබෙන්නේ. ඇමරිකන් ඉන්දියානුවත් එක්ක හැප්පෙන්න පුළුවන් ආණ්ඩුවක් හදනවා කියලා කිව්වා. දේශප්‍රේමී ආණ්ඩුව. හතරවෙනි කරුණ කිව්වා ප්‍රබුද්ධ විනයක් නීතියක් සහිත රටක් හදනවා කිව්වා. මේවනේ අපිට කිව්වේ. දැන් මේ හතරට මොකද වෙලා තියෙන්නේ? ආර්ථිකය මොකද වෙලා තියෙන්නේ? ආර්ථික ඡන්දේ කට උඩ තියාගෙන. මත තියාගෙන. ඡන්දේ කට උඩ තියාගෙන. මේ අවුරුද්දේ මේ ජනවාරි මාසේ විශ්‍රාමිකයන්ගේ වැටුප වැඩි වෙන්න තිබ්බා. ඒක කැපුවා. එයි සල්ලි නැහැ. විධායක සේනයේ නිලධාරීන්ට 15000ක දීමනාවක් දෙන්න තිබ්බා ජනවාරි වෙනිදා ඉඳන්. ඒක කැපුවා. සල්ලි නැහැ. ඊළඟ රාජ්‍ය සේවකගේ වැටුප් විසමතා විවත් කිරීම සඳහා ජනවාරි මාසේ ක්‍රියාත්මක වෙන්න තිබ්බා. ඒක කැපුවා. එයි සල්ලි නැහැ. බෝ රාජ්‍ය ආයතනවල අතිකාල නතර කරා. එයි සල්ලි නැහැ. ඊළඟ විශේෂම විශාල පොහොර හිගයක් තිබෙනවා. ඡන්ද කාලේ අපිට කිව්වේ මොකක්ද? වී වලට විතරක් නෙවෙයි සියලු භෝග වලට පොහොර නිකන් දෙනවා කියලා. තියෙනවා නිකන්. දැන් වී ගොවිතැනට තාම ඇවිල්ලා නැහැ. දැන් මහ කන්න කපන්න යල කන්න එනකොට තමයි වී ගොවිතැනට ප්‍රශ්නේ. දැන් එන්නේ මොනවද? එළවලු වගා වලට, තේ වගා වැටු ප්‍රශ්න වලට පොහොර ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. මොකද ප්‍රශ්නේ? එළවලු තේ ඇතුළු වී ගොවිතැන නොවන ගොවිතැන සඳහා පොහොර වලින් 90ක් දෙන්නේ පෞද්ගලික සමාගම්. පොහොර මිටියක් 3000ක් වුණාම ආණ්ඩුව කිව්වා 1000 ගානේ දීපන් කිව්වා. ආණ්ඩුව ඉතුරු 2000 දෙන්නම් කිව්වා. එහෙම නෙවෙන්නේ. පොහොර මිටියක් රුපියල් 3000ක් වෙනවා. ආණ්ඩුව කිව්වා 1000 ගානේ විකුණන්න ඉතුරු 2000 ආණ්ඩුවෙන් දෙන්නම් කිව්වා. දැන් මොකද උනේ?
ඒ සමාගම් වලට හැම මිටියකටම රුපියල් 2000 ගානේ එකතු වෙලා කෝටි 13000ක් තියනවා ගෙවන්න. දැන් සමාගම් කියන මොකක්ද? අපිට ආණ්ඩුවෙන් සල්ලි දුන්නේ නැත්නම් අපිට පොහොර ගේන්න විදියක් නැහැ. එයි ගොවියාගෙන රුපියල් 1000 දුන්නට ආණ්ඩුවෙන් දෙන 2000 දුන්නේ නැහැ. කෝටි 13000ක් ගෙවන්න තියෙනවා. දැන් සමාගම් පොහොර ගෙන එක නතර කරා. එනිසා මොකද වෙලා තිබෙන්නේ? සල්ලි වලට නෙවෙයි නේ නිකන් නෙවෙයි සල්ලි වලට පොහොර නැහැ. ප්‍රශ්නේ නිර්මාණය. ඒ වගේ ඔයගොල්ලන්ට මතකයි. ගුරුවරුන් කරන වෘත්ති අනුව උන්ට විශාල වැටුප් විෂමතාවයක් ඇති වී තිබෙනවා. පෞගේ කාලේ පුරාවටම එම ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවය විසඳනවායි කියලා පොරොන්දු දුන්නා. මැතිවරණ ප්‍රකාශනවල දැම්මා. හැබැයි අදත් ගුරුවරු පාසල් වහලා වැඩ වර්ජනේ දීලා ඉසුරු පාය ගාව අදත් උද්ඝෝෂණය කරා. එහෙම දැන් මොකද වෙලා තිබෙන්නේ? මේ ආණ්ඩුව ගොඩනැගුවා නම් ආර්ථික ප්‍රතිලාභ බලාගෙන ආර්ථික දියුණුවක් බලාගෙන මේ ආණ්ඩුව ගොඩනැගුවා නම් ඒ ජනතාව දැන් ආණ්ඩුව කරේ බිඳ වැටලා තියෙනවා. එමනේ ව්‍යාපාරිකයන් අහලා බලන්න බිස්නස් නැහැ. තේවත්ත වේලෙනවනම් ගොවියට අතර සල්ලි ටිකක් එන්නේ නැත්නම් නේද? බිස්නස් සියල්ල කඩා වැටලා තියෙන ව්‍යාපාරිකයන්. ඒ නිසා දැන් අපිට ආමන්ත්‍රණය කරන්න ජනතාවක් ඉන්නවා. ඒ වෙලාවේ ඇහුවා මාධ්‍යවේදීන් ඇහුවා මහින්ද ගෝඨාභය මහත්තයාගෙන් විශාල පොරොන්දු ගණනාවක් දෙනකොට මේවා ඉටු කරන්න සල්ලි කොහෙන්ද කියලා මතකද? ඇහුවනේ ඉටු කරන්න සල්ලි කොහෙන්ද කියලා. ඒතර මොකද්ද කිව්වේ? සල්ලි හොයාගන්න හැටි මම දන්නවා කිව්වා මහින්ද. දැන් මොකද්ද කියන්නේ? දැන් සල්ලි නැහැ කියන. සල්ලි නැහැ කියන විතරක් නෙවෙයි. ජනතාවට මෙතෙක් ලැබුණු අයිතිවාසිකම් පවා කප්පාදු කරමින් තිබෙනවා. ඒ නිසා මොකද්ද ඕනකම තිබෙන්නේ? මෙන්න මේ අනුගමනය කරමින් තිබෙන ආර්ථික ප්‍රතිපත්තියට එරෙහි මේ රට ගොඩනැගීම සඳහා වූ ආර්ථික වැඩපිළිවෙලක් අපි පහුගිය ජනාධිපතිවරු ඉදිරිපත් කරා. අන්න ඒ වැඩපිළිවෙල අරගෙන අපි යන්න ඕන ජනතාව ගාව. ඒ ජනතාව ගිහිල්ලා අපි ආමන්ත්‍රණය කරන්න ඕනකම තිබෙනවා. මේ අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්තියෙන් අපිට කවදාවත් සිත සාන්තියක් සුගතියක් වෙන්නේ නැහැ. අපි නව ආර්ථික ප්‍රතිපත්තියකට අපේ රට ගෙන යන්න ඕන කියන පණිවිඩය. ඊළඟ විශාල ලෙස නිර්මාණය කරේ මුස්ලිම් ජනතාව අපේ රට ආක්‍රමණය කරනවා කියලා මතයක් නිර්මාණය කරා. මතකද? 2050 වෙනකොට අපේ ජනගහනයෙන් බහුතරය මුස්ලිම් වෙනවා. වඳ කොත්තු තියනවා කිව්වා. වඳ ඇඳුම් තියනවා කිව්වා. කිව්ව නේද? වඳ බෙහෙත් තියනවා කිව්වා. වඳ දොස්තරලා ඉන්නවා කිව්වා. කිව්වේ නැද්ද? කියලා විශාල ජාතිවාදයක් නිර්මාණය කරා. නිර්මාණය කළ සිංහල ජනතාව ගාවට ඇවිල්ලා කිව්වා මොකද්ද? සිංහල ජනතාව ගාවට ඇවිල්ලා කිව්වා ජාතිය අනතුරුයි. ජාතිය බේරගන්න ඡන්දෙ දෙන්න කිව්වා. කිව්වේ නැද්ද? ජාතිය අනතුරුයි කිව්වා. ජාතිය බේරගන්න ඡන්දෙ දෙන්න කිව්වා. ජනතාවත් හිතුවා නේද? ජාතියක් වඳ වෙන්න යන්නේ දේශපාලන ප්‍රශ්න මොකක් වුණත් ජාතිය බේරගන්න ඡන්දෙ දුන්නා. එමුණු ජාතිය බේරගන්න ඡන්දෙ දුන්නා. එයි අපි හැමදෙනාම හැදෙන වැඩෙන පරිසරය ඇතුලේ අපි හැම කෙනාටම අධ්‍යාත්මයක් ඇතුල් වෙනවා. මම ඉපදින්නේ සිංහල බෞද්ධ පවුලක. මගේ පරිසරය සිංහල බෞද්ධ පරිසරයක්. මට පොඩි කාලේ හොඳ නරක කියලා දෙන්නේ ජාතක කතාවෙන්. 550 ජාතක කතාවෙන් තමයි මට හොඳ නරක කියලා දෙන්නේ. දෙමව්පියන්ට සැලකීම ගැන කියලා දෙන්නේ මට ජාතක කතාවෙන්. වීරිය ධෛර්ය ගැන කියලා දෙන්නේ මට ජාතක කතාවෙන්. එහෙමනේ. අපිට පන්සලේ අපිට ඉස්කෝලේ බෞද්ධ ධර්ම උගන්වන්නේ අපේ පන්සලේ නායක හාමුදුරුවෝ. මට ඇතුල් වෙන සිංහල බෞද්ධ අධ්‍යාත්මය. අපේ ගමේ තියෙන ලොකුම උත්සවේ පන්සලේ වෙසක් උත්සවය. ඒක තමයි අපි පොඩි කාලේ ඉඳන් සම්බන්ධ වෙන්නේ. ඒතර මොකද වෙන්නේ? මට ඇති වෙනවා සිංහල බෞද්ධ අධ්‍යාත්මය. ඒකට UMP තියෙනවද? JVP ශ්‍රී ලංකා එහෙම නෑ. ඒ පරිසරයේ ඇති වෙන කෙනාට ඒ පරිසරයට අනුරූපී වන පරිදි අධ්‍යාත්මයක් ඇතුල් වෙනවා. කතෝලික පරිසරයේ ඉපදෙන කෙනෙකුට එයාට හොඳ නරක කියලා දෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ජීවන චරිතය. එතන බයිබලයේ ඔවුන්ගේ ප්‍රධාන උත්සවය බවට පත් වෙන්නේ පල්ලියේ තියෙන මංගල්‍යය. ඒතර ඔහුට ඒ කතෝලික ප්‍රජාවට ඒ ආගමත් එක්ක බැඳුණු අධ්‍යාත්මයක් ඇතුල් වෙනවා.
මුස්ලිම් ජනතාවට තමන් ව්‍යාපාරයක් කරන්නේ කොහොමද කියලා උගන්වන්නේ අල් කුර්ආනයේ. ලැබෙන ව්‍යාපාරයෙන් ආදායමක් බෙදන්න ඕන කියලා උගන්වන්නේ අල් කුර්ආනයේ. ආහාර වේලක් ගන්න කොහොමද කියලා ඒක උගන්වන්නේ අල් කුර්ආනයේ. ඒගොල්ලගේ උත්සව කාලෙ වෙන්නේ රාමසාන් කාලේ. එනිසා මොකද වෙන්නේ? ඒගොල්ලන්ට මුස්ලිම් ඉස්ලාම් අධ්‍යාත්මයක් ඇතුල් වෙනවා. අපි හැදෙන වැඩෙන පරිසරය අනුව අපි හැම කෙනාටම අධ්‍යාත්මයක් තියෙනවා. සිංහල පොදු ජනතාව ඇතුළේ අධ්‍යාත්මය තමයි සිංහල බෞද්ධ අධ්‍යාත්මය. කතෝලික ජනතාව ඇතුළේ අධ්‍යාත්මය කතෝලික අධ්‍යාත්මය. මුස්ලිම් ජනතාව ඇතුළේ තියෙන අධ්‍යාත්මයක් මුස්ලිම් ඉස්ලාම් අධ්‍යාත්මය. දැන් මේ පාලකයෝ මොකද කරේ? මේ පාලකයෝ කරේ අර සිංහල ජනතාව ඇතුළේ තියෙන සිංහල බෞද්ධ අධ්‍යාත්මය කීද්දුවා. කූද්දලකව විනාශ වෙන්න යන්නේ. ආක්‍රමණයක් තියෙනවා. 2050 වෙනකොට සිංහල ජනතාව ඉවරයි. වඳ කොත්තු තියෙනවා. වඳ ආහාර තියෙනවා. වඳ ඇඳුම් තියෙනවා. වඳ දොස්තරලා තියෙනවා. ජාතිය බේරගන්න ඉස්සරහට එන්න කිව්වේ නැද්ද? දැන් කෝ වඳ බෙහෙත් කතා. දැන් කෝ වඳ ඇඳුම් විකින්ලා ඉවරද? මේ දේශපාලනේ. ඒ විතරක් නෙවෙයි. ඊට ප්‍රතිපක්ෂෝ කිව්ව මොකද්ද? බලය දෙන්න රිසාද් බදුද්දීන් හිරේ දානවා කිව්වා. දැන් රිසාද් බදුද්දීන් කියනවා පුළුවන් නම් මාව ගනින් කියලා. කිව්ව නේද ඊළඟ? දැන් කිව්ව මොකද්ද? මතකද කියපුවා? සාෆි දොස්තර හිරේ දානවා කිව්වා. වඳ දොස්තර කියලා. දැන් සාෆිට ජොබ් එක දෙනවා. මොකද මේ? මර්දසා පාසල් වහනවා කිව්වා. ඒකෙන් තමයි මුස්ලිම් ඉස්ලාම් මූලධර්මය වපුරන්නේ මර්දසා පාසල් වලින් වහනවා කිව්වා. මහින්ද මහත්තයා මේ ළඟදී කියනවා විධිමත් කරලා ලියාපදිංචි කරනවා. දැන් කො නැගිනේර සරියා විශ්වවිද්‍යාලේ වහලා දානවා කිව්වා. දැන් කියන මොකද්ද? ඒකේ විධිමත් ලෙස ඩිප්ලෝමා දෙනවා. මොකද්ද මේ? මම අහන්නේ. දැන් කොහොමද ජාතිවාදී වපුරුනාය? ඒ විතරක් නෙවෙයි මෑතකදී මොකද කරේ? සයින්දු මර්දු වලට නගර සභාවකුත් දුන්නා. එයි සාමාන්‍යයෙන් අපේ රටේ පළාත් පාලන මැතිවරණයක් කිට්ටු වෙනකොට රටේම යලි සංගණනයක් කරලා ප්‍රාදේශ සභා අලුතෙන් ඕන තැන් වලට ප්‍රාදේශ සභා හදනවා. ප්‍රාදේශ සභා තියෙන තැන් නගර සභා කරනවා. නගර සභා තියෙන තැන් මහා නගර සභා කරනවා. ඒවා කරන්නේ කවදටද? පළාත් පාලන මැතිවරණයක් කිට්ටු වෙනකොට. ඒ කියන්නේ 2022 දී. දැන් සයින්දු මර්දු වලට නගර සභාවක් දුන්නා කියලා 2022 වෙනකන් ඡන්දේ තියෙනකන් නගර සභාවක් වෙන්නේ නැහැ. සයින්දු මර්දු තියෙන්නේ කල්මුනේ නගර සභාව යටතේ. සයින්දු මර්දු නගර සභාව බවට පත් වෙන්නේ කවද්ද? 2022. ඡන්දේ තියලා අලුත් සභාවක් තෝරගන්න. එහෙනම් රටේම සංගණනයක් කරලා ප්‍රාදේශ සභාවක් නගර සභාවක් දෙන්න ඕන නැද්ද කියලා තීරණය කරන්නේ 2022 දී. ඇයි හදිසියෙ දැන් දෙන්න තීරණය කළේ? ඇයි නගර සභා ඡන්දේ තියන්නේ 2022 වුණාට මහා ඡන්දේ මාර්තු දෙකේ ඉනවා. පහුගිය ඡන්දෙන් පෙන්නුවා මුස්ලිම් ඡන්ද ලැබිලා තියෙන අඩුවෙන් කියලා. ඒ නිසා මේ ඡන්ද ගන්න. ඒගොල්ලන්ට තියෙන ජාතියාලයක් නෙමෙයි ඒගොල්ලන්ට තියෙන ඡන්දාලයක්. ඡන්ද ගන්න සයින්දු මර්ගලට නගර සභාවක් දෙනවා කියපු හැටි ඒගොල්ලම අවුස්සපු සිංහල ජනතාව විරුද්ධ වුණා. විරුද්ධ වෙනකොට මහින්ද මහත්තයාට තේරුණා මොකද තේරුණේ? තිබ්බු ටිකක් නැති වෙන්න යන්නේ කියලා. අලුත් ඒවා එනව නෙවෙයි. සිංහල ඡන්ද නැති වෙන්න යන්නේ. ඊට පස්සේ මොකද කරේ? ඒක කැන්සල් කරා. බන්දුලුගුණ වර්ධන කියනවා ජනක බණ්ඩාර අස්සංකරේ කියවන්නේ නැතුවලු. කිව්වනේ ඒක. ඒක මොකක්ද වෙලාද? බලන්න මේගොල්ලෝ මොන තරම් මිනිස්සුද කියලා. සිංහල ඡන්ද ටික ස්ථාවර තැම්පතුක දාගෙන තියෙන්නේ මුස්ලිම් ඡන්ද ටික ගන්න සයින්දු මර්දු කිව්වා. සිංහල ඡන්ද නොලැබෙනවා වගේ දැනකට ඒක නිසා ආයෙක නතර කරා. ඒ නිසා මේගොල්ලෝ ඡන්ද සෙල්ලමක් යනවා. එදත් මේ ජාතිවාදී වැපුරුවේ ඡන්ද සෙල්ලමකට. අද කෝ ඒවා? වඳ බෙහෙත් කතානේ, වඳ දොස්තරලා ගැන කතානේ, රිසාද් බදුද්දීලා ගැන කතානේ, ඊට වඳ ඇඳුම් ගැන කතානේ, වඳ කඩ ගැන කතානේ. මොකද වෙලා තියෙන්නේ? ඒ නිසා මේ ජාතිවාදී වැපුරුව බලය ගන්න. හැබැයි අද බහුතර සිංහල ජනතාවට තේරුම් යමින් තිබෙනවා Taman රැවටීමකට භාජනය කරා මේ ජාතිවාදීන්. අන්න ඒ ජනතාව ගිහිල්ලා අපි ආමන්ත්‍රණය කරන්න. එතනක් තියෙනවා අපිට අවස්ථාව. ඒ වගේම
ප්‍රධාන වශයෙන් ගත්තොත් මේගොල්ලෝ ඉතා විශාල ප්‍රබුද්ධ පාලනයක් හදනවා. ප්‍රබුද්ධ පාලනය. නමුත් එහෙම පාලනය හැදුවේ විනයක් තියෙන නීතියක් තියෙන රටක් හදනවා. මතකද? එහෙම අපිට කිව්වේ. නමුත් එහෙම එකක් හැදුවේ නෑ. නේද? අපිට කිව්වේ කොහොමද ඔයගොල්ලන්ට මතකද? රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන බවට පත් කරනවා කිව්වා. නේද? රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන බවට පත් කරන්න නම් ඒ ආයතනවල මෙහෙවිය හැකි කණ්ඩායම් පත් කරනවා. ඒ නිසා එක එක දේශපාලන පත්වීම් දෙන්නේ නේ. ඒවට සුදුසු අය තෝරන්න කමිටුවක් පත් කරා. කමිටුව කවුද හිටියේ? ප්‍රධානය ලලිත් වීරතුංග. මහජනයාගේ දේපොළ හොරකම් කරලා මහාධිකරණයෙන් හිරදඬුවම් ලබලා අභ්‍යාකනාධිකරණයෙන් අප දීලා ඉලියේ ඉන්න කෙනා. එයා තමයි යන්නේ රටට හොඳ නායකයෝ තෝරන්න. රාජ්‍ය ආයතන බාර දෙන කාර්යද කියලා තෝරන්න. ඊළඟ හිටියේ කවුද? නාලක ගොඩේව. නාලක ගොඩේව කියන්නේ මුදල් විසුද්ධි කළු සල්ලි පාවිච්චි කිරීමේ පනත යටතේ මුදල් විසුද්ධි කරන පනත යටතේ රිමාන්ඩ් වෙලා හිටියේ. නඩුව තියෙන මහාධිකරණේ. එයා කමිටුවේ දෙවනිය. තුන්වෙනිය කවුද? පී.බී. ජයසුන්දර. පී.බී. ජයසුන්දර කියන ලංකා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨාධිකරණේ තීන්දුවක් දුන්නා රජයේ කිසිදු තනතුරක් දරන්න බෑ කියලා. ලක්ෂ 5ක පෞද්ගලික දඩයක් ගෙවුවා. එයා තමයි ජනාධිපති ලේකම්. එයා කමිටුවේ. ඊළඟ ගාමිණී සෙනරත් අගමැති ලේකම්. එයා නේද? නඩුවකට කට්ටි පැන හිටියා. සාගලගේ ගෙවල් අස්සේ හැංගිලා ඉඳලා අධිකරණයට ගිහලා අපගත්තු කෙනා. එම කමිටුවක් පත් කරලා කිව්වා රාජ්‍යයට විධිමත් අය පත් කරනවා කියලා. කවුද පත් කරේ? පරිසර අධිකාරිය සභාපති. මධ්‍යම පරිසර අධිකාරිය සභාපති. දෙව සංස්ථාවේ ඉන්නකොට ගස් කපපු කෙනා හොරෙන්. මිනිහා පරිසර අධිකාරිය සභාපති. නාගරික සංවර්ධන අධිකාරිය සභාපති. නේද? කවුද? ඒගොල්ලන්ගේ පක්ෂ පාලක ලේකම්. අද තීන්දුව කරන් තියෙන මොකද්ද? අද තීන්දුව කරන් තියෙනවා නාගරික සංවර්ධන අධිකාරියට ලක්ෂ 3300ක වාහන ගන්න. අපිට කිව්ව මොකක්ද? එක වාහනයක්වත් ගන්න නැති ආණ්ඩුවට. කිව්වනේ. හැබැයි අද නාගරික සංවර්ධන අධිකාරිය තීන්දුව කරන් තිනවා කෝටි 33ක ලක්ෂ 3300ක වාහන ගිහින් පත් කරපු අය. ඊළඟ පුස්තකාලා ප්‍රලේඛන මණ්ඩලයේ සභාපතිවරයාට පත් කරා සිලාම් බැංකුව වැඩ කරකොට මූල්‍ය වංචාවක් නිසා බැංකුවෙන් එළවපු කෙනා. නැත්තම් නැහැ කියලා මම ඔප්පු කරලා පෙන්නනවා. ඊළඟ ගුවන්තොටුපොළ ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට දැම්මා නාමල්ගේ මාමා යෝසිතගේ නැන්දයි. ඇප්ලිකේෂන් එහෙම දැම්මත් දන්නේ අර කමිටුව. මොනවද මේකේ? ඒ නිසා විධිමත් පාලනයක් පිළිබඳ කතාවක් ගොඩ නැගුවා නම් ඒකත් අද සාර්ථක වෙලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි වංචාව දූෂණය පිළිබඳ කෙලපෙමිණි ආණ්ඩුවක්. හරිද? ගෝඨාභය ගාව තියෙන අලුත් මැෂින් එකක්. සාමාන්‍යයෙන් අපේ ගෙවල් වල තියෙනවනේ වොෂින් මැෂින්. කිලිටරේදී දාපුවාම වට කීපයක් එඹරිලා නේද? බාගෙට වේලිලා ඇඳුම් පිරිසිදු වෙලා එනවා. ඒ වගේම ගෝඨාභය ගාව තියෙන මැෂින් එකක්. හොරෙක් අල්ලලා ඒකට දානවා වට දෙකක් අරගෙනවා පිරිසිදු වෙලා එළියට එනවා රූපවාහිනියට වෙලා සාකච්ඡාවක් කරනවා. අලුත් මොනාට. ඒ විදිහට ඉස්සලම ගත්ත ඇවන්ගාඩ් මුදලාලි නිකන් නෙවෙයි ආණ්ඩුවෙන් කරමින් තිබුණු බිස්නස් එක ගෝඨාභයලා පැවරුව ඇවන්ගාඩ් එකට අපි කෑ ගහලා ඒක ගත්තා අපව ආණ්ඩුවට පහුගිය අවුරුදු 3 විතරක් නාවික හමුදාවේ ලාභය කෝටි 800යි. ලක්ෂ 80000යි ලාභේ නාවික හමුදාව. නීති විරෝධී ගිනි අවිතියන් ගියා පරීක්ෂණයක් ගියා රටින් පැන්න සිංගප්පූරුවේ හිටියා ආණ්ඩු වෙනකොටම ආවා ගෝඨාභයගේ මැෂින් එකට දැම්මා වට දෙකක් කරකුණා එළියට ආවා නාලිකාවක වැඩසටහනට ආවා සුද්ධ වෙලා ඉන්නේ දැන්. ඊළඟ උදයංග වීරතුංග රුසියාව හිටපු තානාපතිවරයා මහින්ද මහත්තයාගේ පුංචිමගේ පුතා ඥාති සහෝදරයා. සාමාන්‍යයෙන් ගත්තොත් අපේ රටේ කිසිදු රටක අවුරුදු 3කට වඩා තානාපතිවරයෙක් තියන්නේ නැහැ. 3න් 3ට තානාපතිවරු මාරු කරනවා. ඇයි?
ඒතර වෙන වෙන ගනුදෙනු හැදලා වෙන වෙන ඒවාට යන්න පුළුවන් කියලා. හැබැයි උද්‍යංග විරුතුංග රුසියාවේ අවුරුදු 6ක් තානාපති. රතු වරෙන්තු නිකුත් කළා තිබ්බේ. ජාත්‍යන්තර පොලිසියෙන් හොයමින් හිටියා. ආණ්ඩුව ආවා. මේ පහුගිය දාව ලංකාවට දැම්ම ගෝඨාභයගේ මැෂින් එක. වට දෙකක් කරකනකොටම ගැටයක් අවුලා හිර වුණා. එළියට එන්න බැරි වුණා. සියලු සැලසුම් හදලා තිබෙ එළියට ගන්න. ඒ පරීක්ෂණය අවුරුදු 5ක් කරපු CID මහතුරු මාරු කරා. සාමාන්‍ය පණ එයා අධිකරණ ඉදිරිපත් කළ තිබෙ පොදු දේපල පනත යටතේ. අපේ රටේ තියෙන බලවත්ම නීතියක් පොදු දේපල පනත. රුපියල් 25000ට වඩා වැඩියෙන් ආණ්ඩුවට ලාභානි කරා තිබුත් අප නැහැ. හැබැයි මෙතන පාඩුව ඩොලර් මිලියන 7යි. ඩොලර් මිලියන 7යි. ඩොලර් ලක්ෂ 70ක්. රුපියල් වලින් ගන්න 182කින් වැඩි කරන්න. ඒතර විශාල පාඩුව. හැබැයි අධිකරණයට කිව්වේ නෑ මේක 25ට වඩා 25000ට වඩා වැඩි කියලා ලිපියක් දුන්නේ. ඒ පොලිස්කාර සහකාර පොලිස් අධිකාරිවරයෙක් අත්සන් කළා දෙන්න දුන්නේ. ඒකත් නතර. සද ගිහිලා දැන් අධිකරණයට අප ගන්න බලාගෙන අපි ස්තුතිවන්ත වෙන කොළඹ මහේස්ත්‍රාත්තුමාට. එතුමා කිව්වා කෝ කලින් නඩුව කෝ කලින් පරීක්ෂණ කරපු පොලිසිය මහත්තයා මීගමුයි. කෝ කලින් ආපු නීතිපති පාර්ලිමේන්තු නිලධාරී නෑ ඒගොල්ලෝ මාරු කරා. කෝ 25000කට වඩා වැඩියෙන් මේක වටිනවා කියපු ලිපි නෑ. මහේස්ත්‍රාත්තුමා කිව්වා මේක එළියට ගන්න බලාගමනයි නඩුව දාලා තියෙන්නේ. දානම ඇතුළට කිව්වා. ගැටේ හිර වුණා. මේ දවස්වල ඒ ගැටේ ලයට try කරන්න. නැත්නම් මේ මැෂින් එකෙන් එළියට එනවා. තව ඉන්නවා හාදේක් ඇමරිකාවේ. ඒත් මහින්ද මහත්තයාගේ ඥාති පුතෙක්. එයා හිටියේ ඇමරිකාවේ තානාපති ජාලි වික්‍රමසූරිය. එයා ඇමරිකාවේ ඉන්නකොට ඇමරිකාවේ තානාපති කාර්යාලයට ගියක් තිබ්බා. ඒ ගේ හොරෙන් වික්කා. ඉන්න තානාපතිගේ හොරෙන් වික්කා. පරීක්ෂණේ ගියා අත්අඩංගුවට ගත්තා රිමාන්ඩ් කරා. මොකද කරේ? ඇප දුන්නාට පස්සේ අසනීප වුණා. බෙහෙත් ගන්න ඇමරිකාවට ගියා පාස්පෝර්ට් එක අරගෙන. මම දවසක් පාර්ලිමේන්තුවේ ඇහුවා කෝදන් ජාලි වික්‍රමසූරිය ඇමරිකාවට ගියා නේ කිව්වා. මම ඇප දුන්නේ නැද්ද කවුරු? ඇප දෙන්න කවුරුත් අස්සම් කරේ නැද්ද කියලා. නෑ දෙන්නෙක් ඉදිරිපත් වුණා. මම ඇහුවා ඒ දෙන්නකෝ. ඒ දෙන්නත් ඇමරිකාවේ. තව ටික දවසක ඔය ජාලි වික්‍රමසූරිය එනවා. ගෝඨාභයගේ මැෂින් එකට දානවා. වට දෙකක් කරගෙනවා එළියට ගන්න. මේක වෙන්නේ. ඔයගොල්ලෝ දන්නවද මේ ළඟදී? වැඩ බලන පොලිස්පතිවරයා නීතිපතිවරයාට නියෝගයක් දුන්නා. නඩු 11ක් නතර කරන්න කියලා. ඇමතුරු 11 දෙනෙක්ගේ නඩු නතර කරන්න කියලා නීතිපතිවරයාට නියෝගයක් දුන්නා. ගෝඨාභයගේ මැෂින් එක. හැබැයි අපි ස්තුතිවන්ත වුණා නීතිපතිවරයා කිව්වා කිසි නඩුවක් මම නතර කරන්නේ නැහැ කියලා. ස්තුතිවන්ත වෙනවා නීතිපතිවරයාට. මන් දන්නේ තුමට ඉස්සරහට මොනව වෙයිද කියලා. හරි. දැන් මේ නඩු ටික ඔක්කොම සුද්ධ කිරීමේ ක්‍රියාවලිය නැවිලා තිබෙනවා. වංචනිකම් පිරිසිදු කිරීමේ ක්‍රියාවලියට තමයි ගෝඨාභයගේ පාලනය අවතීර්ණ වෙලා තිබෙන්නේ. ඒ නිසා විනය නීතියක් පිළිබඳ විශ්වාසයක් ඇදුවා නම් ඒ විශ්වාසයත් මුළුමනින්ම පළුදු වෙච්ච පාලනයක් බවට මේ පාලනය පත් වෙලා තිබෙනවා. ඒ නිසා අපි හිතනවා මොකද්ද දැන් වෙනදාටත් වඩා වැඩියෙන් අපිට ගම්වල කියලා ජනතාව ගාවට යන පණිවිඩයක් තියෙනවා. අන්නේ පණිවිඩය ගෙන යන්න ඔයගොල්ලෝ මැදිහත් වෙන්න ඕනේ. ඇයි? මේ ඇවිල්ලා දෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණය. මේ පාර්ලිමේන්තුව පිළිබඳ විශාල විරෝධයක් විවේචනයක් අපේ රටේ ජනතාවට තියෙනවා. එහෙම නැත්නම් ආකාර තුනක විවේචන තියෙනවා. එක පාර්ලිමේන්තුවේ හැසිරීම ගැන තියෙනවනේ විවේචනය. මතකද? සමහර മന്ത്രിවරු පාර්ලිමේන්තුවේ පී අරගෙන ආවා. තව മന്ത്രിවරු මිරිස් කුඩු අරගෙන ආවා. දවසක් පොඩි ළමෙක් අපෙන් අහනවා අඹ ගෙනාවේ කවුද කියලා. ඉතින් අඹ කනවා කියලා පාර්ලිමේන්තුවේ. එක්කෙනෙක් මිරිස් කුඩු ගේනවා අනිත් කෙනා පිහි ගේනවා. මොකද මේ පාර්ලිමේන්තුව? කතානායක පුටුවට වතුර දානවා. කතානායක මේසෙ තියෙන දුරකථන කඩනවා. පුටුවෙන් උස්සලා කතානායකට ගහනවා. මතකද? හරිද?
මන්ත්‍රීවරු එකිනෙකා ගහ ගන්නවා. හොඳද මේ පාර්ලිමේන්තුව? ඒ නිසා පාර්ලිමේන්තුවේ විවාදයක් වැදගත් සාකච්ඡාවක් සංවාදයක් යන්නේ නැහැ. ත්‍රාඩයන්ගේ තිප්පොලක් තමයි පාර්ලිමේන්තුව. ඒ නිසා පාර්ලිමේන්තුවේ වැදගත් විධිමත් සංවාදයක් කරන മന്ത്രിවරු ඕන නම් මිරිස්කුඩු අරගෙන එන, පී අරගෙන එන, ගහ ගන්න, වතුර බෝතල් වලින් ගහන, කතානායක පුටුවට වතුර දාන, කතානායක දුරකථන කඩන, කතානායකට පුටුවෙන් ගහන, පාර්ලිමේන්තුවේ තියෙන බයිබලේ മന്ത്രിවරුන්ට ගහන. ඒ අය නැතුව විධිමත් සංවාදයක් යෙදෙන කණ්ඩායමක් පාර්ලිමේන්තුවට ඕන නම් මේ රටේ ජනතාව තෝරාපත් කර යවන්න ඕනකම තිබෙන්නේ ජාතික ජන බලවේගයේ മന്ത്രിවරු කියලා විශ්වාස කරනවා. එක දෙක මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ප්‍රතිපත්තියක් තියෙනවා. දැක්මක් තියෙනවා, ඉලක්කයක් තියෙනවා. මුකුත් නැහැ. එහෙට පනිනවා, මෙහෙට පනිනවා, විකිනෙනවා නැද්ද? මේව මන්ත්‍රීවරු. මේව පාර්ලිමේන්තුව කොහොමද? දැන් බලන්න ඕගොල්ලෝ. අපි හැමදාම කියන්නේ අර සාමාන්‍යයෙන් අපි දන්නවා ගහක මිල කියන්නේ ගහේ වට අඩි ගාන. තේක ගහේ ආවා, ගහේ කඳ මැන්න ගාන කිව්වා. ඒ වගේ മന്ത്രിවරුන්ගේ නේද? ගාන කියන්නේ සයිස් එක. නිමල් සිරිපාල නම් ගාන ලොකුයි. දුනේස්ගේ ගාන අඩු ඇති මං හිතන්නේ. හරි. මේමයි. එනේ එහෙට මෙහෙට පණිනන විකිනෙන മന്ത്രിවරු ප්‍රතිපත්තියක් තියෙනවා. මේව දේශපාලන කොනද මේ රට? පසුගිය දින 52 ඔයගොල්ලෝ දැක්කද? දින 52 මොකක්ද උනේ? නේද? අර ක්‍රිකට් පිටියක ක්‍රිකට් ලකුණු පුවරුව වගේ. මේ පැත්ත 103යි කියනවා, අනිත් පැත්ත 107යි කියනවා. දැන් 3ට වැස්ස කියනවා. සේනානායක රෑ මෙහි, වසන්ත සේනානායක දවල් තව කොහෙවත්, පාන්දර තව කොහෙවත්. උන මේ පාර්ලිමේන්තුව. එහෙට පණින මෙහෙට පණින විකිනෙන කදම් වන මිනිස්සු ඉන්න තැනක් බවට පාර්ලිමේන්තුව පත් වෙලා තිබෙනවා. දැන් බලන්න මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. අපේ රටේ ඡන්ද ව්‍යාපාරිකදී ඉතිහාසයේ කවදාවත් උපයෝග කරගත්තේ නැති පන්නේ මැතිවරණ ව්‍යාපාරික මෛත්‍රීට විරුද්ධව මහින්දලා යෙදුණා. මතකද? අර පොළොන්නරුවේ පැත්තේ කාන්තාවක් IT එකට ගෙනල්ලා. බබෙක් එක්ක ගෙනල්ලා. ඒ බබා කියන මෛත්‍රී අප්පච්චි කියලා. කිව්වේ නැද්ද? මතකද ඔබට? මෙහෙම ඡන්ද ව්‍යාපාර කළා තියෙනවා කවදාවත්? පොළොන්නරුවේ පැත්තේ ඉන්න කාන්තාවක් IT එකට ගෙනල්ලා. මෙයා මෛත්‍රීත් එක්ක අනියම් සබත්තාවයක් තිබුණා. මෙන්න දරුවා කියන අප්පච්චි මෛත්‍රී කියලා. මතකද ඔයගොල්ලෝ? ඉතින් මේව විකඩන් නැටුන අපේ රට මැතිවරණ ව්‍යාපාරය. මහින්ද රාජපක්ෂ මහත්තයා නේද? අර ඡන්ද පොලට යනකොට මපට් සිරිසේන කෙනෙක් කරන් ගියා. රැස්වීම ගන්න මපට් සිරිසේන කෙනෙක් කරන් ගියා. මතකද? ඉතින් ඡන්ද ව්‍යාපාරික නෙවෙයි සාමාන්‍ය ජීවිතේවත් නොකරන පන්නේ පහත් ක්‍රියාදාමයන් වලින් තමයි මේ ඡන්ද ව්‍යාපාරය කරන්නේ. දැන් ඒ මෛත්‍රී සභාපති මහින්ද නායක කොහොමද ඉන්නේ? මොන දේශපාලනයක්ද? ඡන්ද ඉවරනකොට අපිට මතකයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කිව්ව මොකද්ද? එයා පෙරදුනා නම් අඩි 6ක් පොළොව යට කිව්වා. පොළොගෙක් ගහලාද? නෑ ඒ කියන්නේ මොකද්ද? මහින්ද රාජපක්ෂ මහත්තයා ඝාතනය කරනවා කියන්නේ. හැබැයි තමන් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඡන්දයකට ඉදිරිපත් වීම තමන්ගේ ඝාතනය කිරීමේ වැරද්දක් නෑ. ඝාතනය කිරීමේ තරමේ වැරද්දක් නෑ. හිතන්න. කරටක් දාගන්න පුළුවන්. මේම දේශපාලනයක් කොහොමද මේ රටේ? එනිසා අපි හිතනවා එහෙට මෙහෙට පණින ප්‍රතිපත්තියක් නැති කඳම් වගේ මිනිස්සුන්ගෙන් පිරලා තියෙන මේ පාර්ලිමේන්තුව වෙනස් කරන්න ඕන නම් ජාතික ජන බලවේගයේ නියුත කණ්ඩායමක් මේ පාර්ලිමේන්තුවට තෝරලා යවන්න. ඒ වගේ මේ පාර්ලිමේන්තුවද ඇවිල්ලා වංචාවේ දූෂණේ අපරාධකරුවන්ගේ ප්‍රතිමූර්තිය එතන තමයි ඉන්නේ. හරිද? මේ රත්නපුර හිරගෙදර ඉන්නේ මොන අපරාධකාරයෙක්ද? පොඩි අය. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් ඔය හොරු හැංගෙන තැන් තියෙනවා. අපරාධකරුවන් හැංගෙන තැන් තියෙනවා. නේද? අර ඒ කාලේ ඊට පස්සේ සරදියෙල් හැංගිලා හිටිය උතුම් කන්දේ. මතකද? පොඩි විජේ හැංගිලා හිටිය පොළොන්නරුවේ කැලේ. ඒ කාලේ මංකොලකාරයෙක් හිටියලා හැංගිලා ඉන්නේ ගල් ගුහාව. දැන් රටේ ඉන්න සියලු මංකොලකාරයෝ අපරාධකාරයෝ ප්‍රධාන පෙළේ අය හැංගිලා ඉන්නේ පාර්ලිමේන්තුවේ.
දියවන්නා. හොරු හැංගෙන තැන. ඊස්තර උතුවන් කන්දේ පොළොන්නරුවේ කැලේ එමෙතන ගල් ගුහාවක දැන් පාර්ලිමේන්තුව එහෙම නෙවෙයිද? එහෙම නෙවෙයි. තමුන්නාසලා ගමේ ජීවත් වෙන්න විදියක් නැතුව නීති විරෝධීව පතලක් කපන්න උත්සාහ කරා නම් සාමාන්‍ය ගැමියෙක් එයා හිරේ. නැද්ද? හැබැයි විශාල ලෙස පරිසරයට හානි කරමින් පතල් කපන කෙනා කොහෙද ඉන්නේ? පාර්ලිමේන්තුවේ. එහෙම නෙවෙයි. එහෙම නෙවෙලා තියෙන්නේ. ඒ විතරක්. ගමේ හොඳ දෙයක් නෙවෙයි කුඩු ගහලා අහුවෙච්ච කෙනා හිරේ. කුඩු ගේන කෙනා පාර්ලිමේන්තුවේ. ප්‍රධානම කුඩු ජාවාරම්කාරයෝ පාර්ලිමේන්තුවේ. ජීවත් වෙන්න විදියක් නැතුව එලක් අයිනේ බැරල් එකක් තියාගෙන නේද? අරක්කු ටිකක් පෙරුවන හොඳ වැඩ නෙවෙයි. හැබැයි එයා හිරේ. රටේ ප්‍රධානතම අරක්කු ෆැක්ටරි වලින් තියාගෙන හොර අරක්කු පෙරන ජාවාරම්කාරයෝ පාර්ලිමේන්තුවේ. කළුතරෙන් ඉන්න, කුරුණෑගලෙන් ඉන්න, මාතලෙන් ඉන්න අරක්කු ජාවාරම්කාරයෝ. තමන්ගේ ගේ හදාගන්න වැලිකියුප් එකක් දාලා ගොඩ අරගෙන ඒක අහු වුණා නම් දැන් සාමාන්‍ය වැලිකියුප් එකක් ගොඩ ගහපු කෙනා හිරේ. හැබැයි රටේ ඉන්න ප්‍රධානම වැලි ජාවාරම්කාරයෝ පාර්ලිමේන්තුවේ. මංගාව තියෙන එස්.එම්. චන්ද්‍රසේනගේ ලියු මනම්පිටිය ලංකාවේ ප්‍රධාන වැලි තොටුපොළ. ඒ වැලි තොටුපොළේ මේ ටිපර් රථ වලට වැලි පටවන්න කියලා දෙන්නේ කවුද? එස්.එම්. චන්ද්‍රසේන ලියුම් දෙන්නේ පරිසර ඇමති වැලි ජාවාරම්කාරයෝ. මොකද මේ රට වෙන්නේ? තමන්ගේ ගෙයක් හදාගන්න පොඩ්ඩක් ඉදම ගොඩ කරගන්න පස් කියුබ් එකක් කැපුවා නම් එයා හිරේ. හැබැයි ලංකාවේ ප්‍රධාන පස් ජාවාරම්කාරයා පාර්ලිමේන්තුවේ දිවුල පිටියෙන් ඇවිල්ලා ඉන්න ප්‍රධාන පස් ජාවාරම්කාරයා. මොකද මේ පාර්ලිමේන්තුවේ වෙලා තියෙන්නේ? ගමේ සමෘද්ධි බැංකුවේ ණයක් අරගෙන ණය ගෙවා ගන්න බැරි වුණා නම් එයා හිරේ. පාර්ලිමේන්තුවේ මහ බැංකුව කඩපු කෙනා. එනිසා මොකද වෙලා තිබෙන්නේ? හොරුන්ගේ අපරාධකරුවන්ගේ තිප්පල තමයි අද මේ පාර්ලිමේන්තුව. සුද්ධ කරන්න ඕනේ නැද්ද? මේව පාර්ලිමේන්තුවක් රට නායකත්වය දෙයිද? මේ පාර්ලිමේන්තුවක් රට පිරිසුදු කරයිද? ඒ නිසා අපි විශ්වාස කරනවා මේක සුද්ධ කරන්න ඕනේ. ඒක සුද්ධ කරන්න නම් තෝරාපත් කර යවිය යුතු වන්නේ ජාතික ජන බලවේගයේ නියෝජිත කණ්ඩායමක් කියන එක අපි කවුරුත් විශ්වාස කරනවා. එනිසා අපි ගමට ගිහිල්ලා කියන්න ඕන මොකද්ද? මොකද්ද ගමට ගිහිල්ලා කියන්න ඕන? ජාතික ජන බලවේගයෙන් එක മന്ത്രിවරයෙක් වැඩියෙන් යවන්න හොරෙක් අඩු වෙනවා. තව කෙනෙක් යවුවොත් හොරු දෙන්නෙක් අඩු වෙනවා. අමුණාසල තියෙන. මේ පාර්ලිමේන්තු සුද්ධ කිරීමේ වමනාවතර රත්නපුරේ ජනතාවට ඕගොල්ලෝ മന്ത്രിවරු සංඛ්‍යාව වැඩි වෙන්න ජාතික ජන බලවේගයෙන් යවන පාර්ලිමේන්තුවේ ඉන්න හොරු අපරාධ කණ්ඩායම අඩු වෙනවා. කුඩු ව්‍යාපාරිකයෝ අඩු වෙනවා. ඒක ඇත්ත. එනිසා ජනතාව ඡන්දයක් නැති කාලේ ඇති තරමට මේ පාර්ලිමේන්තු മന്ത്രിවරුන්ගේ හැසිරීමට බනිනවා. කුඩු ජාවාරම්කාරයෝ කියන අපරාධකාරයෝ කියන එහෙට පනිනවා කියන මෙහෙට විකිනනවා කියනවා නේද? පාර්ලිමේන්තුව කතා කරන විදිය කියන කුණුවරප කියනවා ගහ ගන්නවා කියනවා ඇති වෙලා තියෙන කියනවා. හැබැයි ඡන්දයක් කෙනෙකුට ඒව අමතක කරලා වෙන දේවල් වලට යනවා. ඒ නිසා අපි කියන්න ඕන මොකද්ද? දැන් ඡන්දය ඇවිල්ලා තිබෙන්නේ පාර්ලිමේන්තුව පිරිසිදු කරන්න ඕන නම් මේ පාර්ලිමේන්තුව තෝරාපත් කරලා යවන්න ඕනකම තිබෙන්නේ ජාතික ජන බලවේගයේ වැඩි නියෝජිත කණ්ඩායමක් කියන එක අපි දැන් ජනතාවට ගෙනියනවා. ඒක තියෙනවා. ඒ වගේම අපිට විශාල අවස්ථාවක් තිබෙනවා. ඇයි? දැන් මං හිතන්නේ මේ ඡන්ද දෙනකොට ආණ්ඩුව හදාගෙන ඉවරයි. ආණ්ඩුව හදාගෙන ඉවරයිනේ දැන්. දැන් තියෙන්නේ මොකද්ද? ජනතාව ආණ්ඩුවක් හදන්න ඡන්දෙ දුන්නාම ආණ්ඩුව මෙහෙවීමේ බලය ජනතාවගෙන් ගිලිනවා. ඡන්දෙ දුන්නාම ඉවරයි. ආණ්ඩුව හදාගෙන ආණ්ඩුවට ඕන දේවල් කරනවා. එහෙනම් මොකද කරන්න ඕන? අන්න ඒ ආණ්ඩුවක් හදාගත්තාම ජනතාව ඒ ආණ්ඩුව ජනතාවට එරෙහි ක්‍රියාමාර්ග කරන්න හදනවා නම් ඒවා පාර්ලිමේන්තුවේ පරාජයට පත් කිරීම සඳහා ශක්තිමත් විපක්ෂයක් හදන්න ඕන. මම කියන්නේ ගෝඨාභය ජනාධිපති කරන්න කියපු ඡන්දදායකයෙක් වගකීම් මේ වෙලාවේ. ආණ්ඩුවට සිතු දේ කරන්න බැරි වෙන්න. ආණ්ඩුව හිතන දේ නොකර ඉන්න. හිතුවක්කාරී තක්කඩි ලෙස ජනතාවගේ වමනවන් පස්සේ කළා වැඩ කරනවා නම් ඒව නතර කරන්න නම් පාර්ලිමේන්තුවේ හොඳ විපක්ෂයක් ඕන.
විපක්ෂ කදන්න. කවුද ඒකට සුදුසු? එක්සත් ජාතික පක්ෂය? නැහැ. දැන් මහින්ද මහත්තයා ඉල්ලන නේද 3-2. සහතික වශයෙන් ජනතාව 3-2ක් දෙන්නේ නැහැ. ඒක ෂුවර්. හැබැයි එක්සත් ජාතික පක්ෂයේ යන മന്ത്രിවරු 3-2 හදලා දෙනවා. දැනුත් යන්න ඉන්නේ. හැබැයි මහින්ද මහත්තයා කියනවා දැන් එන්න එපා කියලා. මොකද රත්නපුරේ තවත් ආවොත් පොහොට්ටු පක්ෂේ නාම යෝජනා දෙන්න විදිහක් නැහැ. මොකද පොරය එතන. ඒ නිසා දැන් මහින්ද මහත්තයා කියලා දෙන්නේ මොකද්ද? ඕගොල්ලෝ UNP න් ඉඳලා ඒකෙන්ම ඉල්ලලා മന്ത്രിකමක් අරගෙන එන්න කියලා තියෙනවා. හරිද? දැන් මේ පැල් මඩුලේ ජනතාව නේද? ගිය සැර එක්සත් ජාතික පක්ෂේ තෝරලාරිය කවුද? තෝරලාරිය කවුද? දුනේස් ගන්කන්. නේද? මොකද උනේ? එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තියනවාද නැද්ද කියලා තීරණාත්මක වෙලාවක් ආවා. ආණ්ඩුව තියනවද නැද්ද කියලා තීරණාත්මක වෙලාවක් ආවා. ඒ වෙලාවේ තමයි ජනතාව යවපු කෙනා ඉන්න ඕන වෙලාව. හැබැයි පැන්නම වෙලාව මොකද්ද? ඒ වෙලාවේ. ඇයි? ඒ වෙලාවේ තමයි ගාන ලොකු වෙන්නේ. ඕනෑම වෙලාවේ තමයි ඉල්ලුම වැඩි වෙන්නේ. ඉල්ලුම වැඩි වෙනකොට තමයි මිල ඉහළ යන්නේ. සාධාරණ. ඉතින් පැන්නනේ. දැන් ඔයගොල්ලෝ හිතනවද එක්සත් ජාතික පාක්ෂිකයන්ට සහතිකයක් දෙන්න පුළුවන්ද? සහතිකයක් දෙන්න පුළුවන්ද? Taman ඡන්දෙ දීලා යවන മന്ത്രിවරයා අවුරුදු 5ක් විපක්ෂයේ කාර්යභාරය ඉටු කරයි කියලා සහතිකයක් දෙන්න පුළුවන්. බෑ. ගොඩක් අය යනවා. යනවා විතරක් නෙවෙයි පාර්ලිමේන්තුව කතා කරන්න බෑ. හැරිසන් නැගිට්ටෝ පාර්ලිමේන්තුව කතා කරන්න. අර පැත්තෙන් කියන්නේ වීඇලවි මණ්ඩලේ කිව්වම වාඩි වෙනවා. මොකද ඒකේ කේස් තියෙන ගොඩක්. අපිම දාලා තියෙන පැමිණිල්ලක් වීඇලවි මණ්ඩලේ සල්ලි හොරකම් කරපෙන්න හැරිසන්ලා. એટલે විපක්ෂ කරන්න බෑ. කිරියල්ල නැගිට්ටොත් විපක්ෂ ඉඳගෙන අර පැත්තෙන් හයිවේ කියන. එතකොට වාඩි වෙනවා. පුළුවන් ද විපක්ෂ කරන්න? විපක්ෂ කබීර් රෂීද් නැගිට්ටොත් එයාටත් කියන හයිවේ කියලා. එතකොට වාඩි වෙනවා. දයාගමගේ නැගිට්ටොත් සමෘද්ධි කියන. එතකොට වාඩි වෙනවා. විපක්ෂ කරන්න බෑ. වජිරාභයවර්ධන නැගිට්ටොත් ඇවන්ගාඩ් කියන්න ඕනේ. එතකොට වාඩි වෙනවා. අකිල විරාජ් නැගිට්ටාම ටැප් කියන. එතකොට වාඩි වෙනවා. රවි කරුණාකර නැගිට්ටොත් එකක් නෙවෙයි පොතක් කියනවා. වාඩි වෙනවා. ඒගොල්ලන්ට විපක්ෂ භූමිකාවක් ඉටු කරන්න බෑ. ඇයි? ඒගොල්ලන්ගේ ෆයිල් ගොඩක් ආණ්ඩුව ගාව තියෙනවා. සජිත් ප්‍රේමදාස වුණත් එහෙමයි. දැන් සජිත් ප්‍රේමදාසගේ පරීක්ෂණ කරන මොකක්ද? නිවාස අධිකාරී ගෙවල් හදන්න වියදම් කරපු වියදමට වඩා වැඩි පෝස්ටර් ගහන්න ගියපු ගාන. පෝස්ටර් ගහන්න, බෝඩ් ගහන්න, තොරන් ගහන්න වියදම් කරලා තියෙනවා ගෙවල් හදනවට වඩා වැඩි. කරන්න පුළුවන් විපක්ෂය. පෝස්ටර් කිනවල වාඩි වෙන්න වෙනවා. තේරෙනවද මං කියන්නේ? එනිසා ඒගොල්ලෝ අල්ලේ නටවන්න පුළුවන් විපක්ෂයක්. සැලකිලි ප්‍රමාණයක් යනවා. ඉතුරු වුණත් ඒගොල්ලෝ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ අල්ලේ නටවන විපක්ෂයක්. හැබැයි මතක තබා ගන්න. පණින් නැති, විකිනෙන් නැති, වැනෙන් නැති, ෆයිල් නැති විපක්ෂයක් හදන්න ඕන නම් ඒ හදන්න පුළුවන්කම තිබෙන්නේ ජාතික ජනබලවේගයේ නියුක්ත කණ්ඩායම පාර්ලිමේන්තුවට ලැබීමෙන් විතරයි. ඒ නිසා නේද? එතනවා ඒ විතරක් නෙවෙයි. එක්සත් ජාතික පක්ෂ කියන්නේ තවදුරටත් පක්ෂයක් නෙවෙයි. පක්ෂයක්. එක්සත් භාවයක් නැහැ, ජාතික භාවයක් නැහැ, පක්ෂකුත් නැහැ. ඒක අවසන්. අවුරුදු 20ක් ගහ ගන්න ඕනේ පක්ෂයක් ඇතුලේ. ස්වල්ප කාලයක්. 2001 පටන් ගත්ත ගාමිණී අතුකෝරාල රනිල් ලෙලවන්න. 2020 try කරන්නේ සජිත් රනිල් ලෙලවන්න. අවුරුදු 20ක්. අවුරුදු 20ක් ගහ ගන්න පක්ෂය මේ දවස්වල මේ සති දෙක තුන ඇතුළත රටේ විශාල විනාශකාරී වැඩ වුණා. දැන් ඔයගොල්ලෝ දන්නවා පෞගේ කාලේ විශාල දේශප්‍රේමීත්වයක් වපුරුවා. දේශප්‍රේමීත්වය වපුරන්න ප්‍රධාන වශයෙන් උපයෝග කරගත්තේ කවුද? ආබාධිත හමුදා සොල්දාදුවන්. ඔයගොල්ලන්ට මතක ඇති. ආබාධිත හමුදා සොල්දාදුවන් ඒගොල්ලන්ගේ 55 පිරුණාට පස්සේ ඒගොල්ලන්ගේ විශ්‍රාම වැටුපේ ප්‍රශ්නයක් මතුවලා තිබෙනවා. ඒ නිසා දැන් යුද්ධයේ හිටපු බොහෝ අයගේ 55 පිරෙන කාලෙට ඇවිල්ලා තිබෙනවා. නේද?
අවුරුදු 20න් හමුදාවට ගියා නම් හමුදාවේ අවුරුදු 22ක් හිටියා නම් අවුරුදු 42යි. දැන් යුද්ධය ඉවරලා අවුරුදු 11යි. ඒතකොට 53යි. එහෙනම් ඒ යුද්ධයේදී ආබාධයට බවට පත් වූ සොල්දාදුවන්ගේ පෙන්ෂන් එක අවුරුදු 55 වෙනකොට එනවා. ඒතකොට ඒගොල්ලන්ට ඒක මදි. ජීවත් වීම සඳහා ප්‍රමාණවත් නේ. එක්ක අතනේ, එක්ක කකුලනේ, සමහරගේ කකුල් දෙකමනේ, තමන්ගේ ඇස් අන්ධ වෙලා, සමහරට කන් ඇහෙන්නේ නේ. හරිද? විශාල අසිරුතාවකට පත් ජීවිත උන්ට උරුම වෙලා තිබෙනවා. ඒ නිසා ඔයගොල්ලන්ට මතක ඇති කාලාන්තරයක් තිස්සේ මේ ආබාධිත හමුදා සොල්දාදුවන්ට තමන්ගේ ජීවන තත්ත්වයට සරිලන වැටුපක් දෙන්න කියලා අරගලයක් ගෙනිච්ච. ඒක ඉතාමත් සාධාරණ යුක්තිසහගත අරගලයක්. පෞගේ ජනාධිපති ඡන්ද වෙලාවේදී නේද? කොටුවේ සති ගණනාවක් වාඩි වෙලා හිටියා. මහින්ද මහත්තයා බලන්න යනවා, බන්දු සමරසිංහ බලන්න යනවා, මතකද? අඬනවා ගිහිල්ලා. මොනවද නොකර එතන? මේ මාධ්‍ය නාලිකා නේද? දිනපතා ටෙලි නාට්‍යයක් වගේ පෙන්නුවා. එතන මොකද කරේ? මහින්ද මහත්තයා අන්තිම දවසේ ගිහිල්ලා කිව්වා බලය ගත්ත හැටි ප්‍රශ්න විසඳනවා කිව්වා. මාස 3ක් ගියා විසඳුවද නේ? ඒගොල්ලෝ නැවත පටන් ගත්තා. නැවත ගිහිල්ලා ගෝල් පේස් පිට්ටනිය. වෙන තැනක නෙවෙයි. අර උද්ඝෝෂණ සඳහා වෙනම කැලලක් වෙන් කරන්න එතන වාඩි වුණේ. එතන වාඩි වෙලා හිටියා. අද මොකද කරේ? හට් එකක් ගලවලා එතන ගෙලවලා දැම්මා. හරි. එන්නේ කරන්නේ. ඒ නිසා මේ ආණ්ඩුව බලයට එනකොට කියපු සියල්ල මුළුමනින්ම අතහැර කටයුතු කරමින් තිබෙනවා. විල්පත්තු ගැන විශාල ආందోලනයක් නැගුවා. විල්පත්තු ගැන විශාල ප්‍රශ්නයක් පැන නගුවා. මොකද කරන්න හදන්නේ? මොකද කරන්න හදන්නේ? විල්පත්තු මායිමේ අක්කර 100ක් දැන් කපන්න තීරණය කරා. මොකටද? කොමාරික වග කරන්න. ඒක නර කියපුවට පටහැනිම දේවල් තමයි කරමින් ඉන්නේ. විල්පත්තු රකින්න එනවා කිව්වා. විල්පත්තු රකින්න ඇවිල්ලා මොකද කරේ? විල්පත්තුවේ කැලේ කපනවා. පරිසරය රකින්නවා කිව්වා. පරිසර රකින්නවා කියලා මොකද කරේ? වැලි පර්මිට්, පස් පර්මිට් අයින් කරා. මේ කියන එකට අනිත් පැත්ත. රාජ්‍ය සේවක වැටුප් වැඩි කරනවා කිව්වා. වැඩික වෙන්න තිබුණු වැටුපත් නතර කරා. පෝර නිකන් දෙනවා කිව්වා. සල්ලි වලටත් නැති වෙන තත්ත්වයක් ඇති කරා. වාහන ගන්නෑ කිව්වා. එක දවස් තීරණය කරන නාගරික සංවර්ධන අධිකාරියට ලක්ෂ 3300ක වාහන ගිහින්. නිසා පටහැනිම පාලනය. ඒ නිසා මේ තත්ත්වෙ මීටත් වඩා භයානක වෙනවා මහ ඡන්දෙන් පස්සේ. ඒ නිසා තමයි මේගොල්ලෝ වලිකන් ඉක්මනින්ම මහ ඡන්දෙ තියන්නේ. දැන් අපි මොකද කරන්න ඕනකම තිබෙන්නේ? දැන් එක්සත් ජාතික පක්ෂයට තව දුරටත් මේ ඇති වී තිබෙන සමාජ ව්‍යසනය පරාජයට පත් කිරීම සඳහා නායකත්වය දෙන්න බෑ. කාලය අවසන්. දැන් ආණ්ඩුව ජනතාවට එරෙහි ක්‍රියාමාර්ග කරනවා නම්, ජනතාවට විපත්තියට පත් කරන ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වෙනවා නම්, ඒ පරාජයට පත් කරන ප්‍රබලතම ජනතා බලවේගයක් නිර්මාණය කරන්න ඕන. ඒක තමයි ජාතික ජන බලවේගය කියලා අපි නියෝජනය කරන්නේ. ඒ සඳහා හොඳ පාර්ලිමේන්තු බලයක් මේ මැතිවරණදී ලබා දෙන්න ඕන. අන්නේ පාර්ලිමේන්තු බලය ලබා ගන්න අපි දැන් වැඩ කරන්න පටන් ගන්නවා. මාස 2යි තියෙන්නේ. අප්‍රේල් 25 ඡන්දේ. මෙතෙන් එක් රැස් වෙලා ඉන්න ඔබ හැමදෙනාම තනි තනියම සාමූහික ලෙස අපි පොරබදනවා නම් අඛණ්ඩව සාහිතික වශයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ මෙතෙක් නොලබපු සුවිශේෂී ජයග්‍රහණයක් ලබාගත හැකි කියන විශ්වාසයක් අද අපිට තිබෙනවා. ගොවි ජනපදවල යන්න, වතුකම් කරුවන් හම්බ වෙන්න යන්න, ව්‍යාපාරිකයෝ ගාවට යන්න, ගුරුවරු ගාවට යන්න, ආබාධ සොල්දාදුවන් ගාවට යන්න, මේ සියලු ජනතාව රවට්ටු පාලනය. පන්සල හාමුදුරන් වහන්සේ ගාවට යන්න. උන්වහන්සේත් පෙරට ආවේ ජාති අනතුරේ රට අනතුරේ කියලා. හැබැයි ඒ අයම තමයි ජාතිය විනාශ කරමින් තිබෙන්නේ. එයාන් තමයි රටේ සම්පත් විකුණමින් තිබෙන්නේ. මේ සියලු දලා ආමන්ත්‍රණය කරන්න පුළුවන් හොඳ අවස්ථාවක් අපිට ලැබිලා තිබෙනවා. ඒ නිසා අපි ගම් ඇතුලේ ජනතාව එකතු කරමින් මේ ආමන්ත්‍රණය කරමු. සාහිතික වශයෙන් අපිට ජයග්‍රහණයක්, සුවිශේෂී ජයග්‍රහණයක් රත්නපුර දිස්ත්‍රික්කේ ලබා ගන්න පුළුවන්. ඒ වෙනුවෙන් සියලු දෙනාට එකතු වෙන්න, මැදිහත් වෙන්න කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දිනකටම. ජය වේවා කියලා.